අයිබෝන් අද උදේ පෝස්ට් එකක් දාලා ඔබට මතක් කළා රනිල් වික්‍රමසිංහගේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය දැනට ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරලා තියෙනවා 9 දෙනෙක්. ඒ ගැන අපි කතා කරමු. මොකද ඔහු කියනවා අපි මේ රටේ ජනතාව අපේක්ෂා කරපු 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගේනවා. ගෙනල්ලා රට යම් විධිමත් තත්වයකට ගන්නවා කියන ප්‍රකාශයක් කළා. ඒ පිළිබඳව මම ඔබව දැනුවත් කරන්නේ මේ කතා කරන්නේ ඇත්තම රටේ පුරවැසියන්ට මිසක් වහලුන්ට නෙවෙයි. මේක හරියට ඔළුවට ගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ නිදහස් මනසකින් මේ කතාව අහන්න ඕන. මේ ඇවිල්ලා තව මේ ඇවිල්ලා මේ මොනටයිස් channel එකක් නෙවෙයි. දැනුව දීම සඳහා ගෙනෙන වැඩ පිළිවෙල. ඔබට මතක ඇති 1977 දිනේ ගත්තොත් මේ ජේ.ආර්. ජයවර්ධන ඔබට ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක සඳහා ඔබෙන් ඉල්ලන ජනමතයක් ධර්මිෂ්ඨ රාජ්‍යයක් ඔබට මතක ඇති පිටවන්න. දිනය 77 ජූලි මාසේ 21 වෙනිදා. ඒකේ බලන්නේ ඒකේ හඳුන්වා දීම බලන්නේ ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා අරමුණු මේවා. කාගෙන්ද මේ ඉල්ලන්නේ බලය? ඔබෙන්. කවුද ඔබ? මේ රටේ පරමාධිකාරී බලවතා. මොනවටද ඔහු ඔබෙන් බලය ඉල්ලන්නේ? රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරලා ඒක කියවන්න. අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කරලා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඉහළින්ම ගරු කරලා ඒ වගේම ඔවුන්ගේ පරමාධිකාරී බලයට යටත්ව රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අලුත් ව්‍යවස්ථාවක් පැනවීම සඳහා තමයි ඔබෙන් මේ ඡන්දයෙන් බලය ඉල්ලුවේ. එතකොට ඔබ දුන්න ඒ අවස්ථාවේදී ජන මතය අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ඒක තමයි අපි කියන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදට ක්‍රියාත්මක වුණා. ඒකේ දැන් ඔබ දැනගන්න ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුව කියන්නේ 225 ඊළඟට අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා අධිකරණය මේ ඔක්කොම ආයතන ඔබේ අධිකාරී බලය තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ ඕන කෙනෙක් ඊට පටහැනිව කටයුතු කරනවා නම් ඔබේ බලයට මොකද ඔබ ඔකේ තියෙන ඩොක්ට්‍රින් ඔෆ් පබ්ලික් ට්‍රස්ට් කියලා විශ්වාසවන්ත භාවය මත තමයි ඔබ මොවුන්ට බලය දෙන්නේ. ඊට පටහැනිව මොවුන් කටයුතු කරනවා නම් ඔබට සෑම අයිතියක්ම තියෙනවා මේක අධිකරණයේදී මොකද ඔබේ අධිකරණ බලය බල ගන්නවා අධිකරණයේ හමුවේ අභියෝග කරන්න. දැන් අපි දැන් කතා කරමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළාට පස්සේ ඔබේ අධිකාරී බලය ආරක්ෂා කිරීමට පෝෂණය කිරීමට ඒකේ තියෙන විධි විධාන හා ඊට පටහැනිය 225 කටයුතු කරනවා නම් අපිට තියෙන බලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වනවා ඔබේ ඒ තියෙන අයිතිවාසිකම මේක අත්හල නොහැකි inalienable right එකක් කාටවත් දුදුර ගන්න බැහැ. ඊට පටහැනිව නීතියක් සම්මත කරන්න පාර්ලිමේන්තුව උත්සාහ කරනවා නම් ඔබේ විශ්වාසය උල්ලංඝනය කරලා ඔබට තියෙන බලයක් ඔබේ අධිකරණ බලය බල ගන්නවන අධිකරණය හමුවට ගෙනහිල්ලා වහාම ඒක අභියෝග කරන්න. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121න් ඔබට දීලා තියෙනවා සතියක කාලයක් ඒක අභියෝග කළා මෙන්න අපේ අධිකාරී බලය අභියෝග කරන්නේ අපි මෙන්න මේ හේතුව හින්දා මේකට අපි එකඟ නැහැ මේකෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන අවස්ථාවේදී අපට දීපු ඒ සහතිකය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරනවා කියලා ඔබට අභියෝග කරන්න පුළුවන්. අන්නේ ඒ බලය මේ රටේ ඕනම පුරවැසියෙකුට පුළුවන් අලුතෙන් පනත් කෙටුම්පතක් ගේනකොට ව්‍යවස්ථා සංශෝධනයක් ගේනකොට ඒක බල ගන්නවලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරියට ගිහලා කියන්න මෙන්න මේ හේතුව නිසා අපි මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. දැන් ඔබට ඒ ටික තේරෙන්නේ නැති. ඇයි රටේ පුරවැසියෝ ක්‍රියාකාරී පුරවැසියෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආවම ඒක කියවලා බලලා ඒක ගැසට් කරන එකේ අරමුණ ඒකයි. ගැසට් එකේ පළ කිරීමෙන් අදහස් කරන්නේ රටේ පුරවැසියා දැනුවත් කිරීමට. ඊට පස්සේ තමයි ඒකට කාලයක් දෙනවා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කරන්න ඉස්සෙල්ලා පුරවැසියන්ට කාල දෙනවා ඒක කියවලා බලලා සූදානම් වන්න. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කරපු දිනේ ඉඳලා තමයි දවස් 7ක් ඔබට තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගිහලා ඒක අභියෝග කරන්න. මම හිතනවා ඒ ටික ඔබට පැහැදිලියි. දැන් අපි කතා කරමු ඇයි මේ මොවුන් ඉදිරිපත් කරපු මේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ සමග අපිට කොහෙත්ම එකඟ වෙන්න බැරි. මොකද මේ නාගානන්දගේ දෘෂ්ටිය ඔහු බලන්නේ ඔය කිසිම දේශපාලන පක්ෂයකින් බලන දෘෂ්ටිය නෙමෙයි ඔබේ දෘෂ්ටියෙන් බලන්නේ.
ඔබට මේකෙන් අයුක්තියක් අසාධාරණයක් අගතියක් සිද්ධ වෙනවද? එන්නේ ඒක එසේ වෙනවා නම් අධිකරණයේ හමුවේ ඒක අභියෝග කරන තමයි නාගරණද පෙනී හිටින්නේ. ඔහුට ඔය කිසිම දේශපාලන පක්ෂයක් අදාළ නැහැ. දැන් මොනවද මේකෙන් කරන මොහු කිව්වා අපි මේක විජේදාස රාජපක්ෂ දෙපාරක් ගෙනාවා. ව්‍යවස්ථා සංස්ථා ඉස්සෙල්ලා එක දැන් අයින් කරගත්තා. දැන් මේ තව එකක් ගෙනාවා. ඊළඟට සජිත් ප්‍රේමදාසත්වයක් ගෙනාවා. මම එතකොටම ඔබට දැනුම් දුන්නා මේක අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ අධිකරණය අල්ලා විසි කරනවා. මේකෙන් මොකද ඔවුන් උත්සාහ කළා ඔබේ අධිකාරී බලය ඔබේ අවසරයකින් තොරව පැහැර ගන්න. එහෙම කරන්න බෑ. ව්‍යවස්ථාවේ තියෙනවා ඒකට අපිට කියන entrenched provisions කියලා. ඒක කාටවත් උදුර ගන්න බෑ ඔබේ අවසරයක් නැතුව. එකක් තමයි අධිකරණයේ ස්වාධීනත්වය. තව එකක් තමයි විධායක ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන ඔබේ විධායක බලය. අනිත් එක තමයි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන ඔබේ ව්‍යවස්ථාදායක බලය. හැබැයි මේ ටිකත් ඔබට කියන්න ඕනේ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ තිබ්බට මේකට සම්පූර්ණයෙන්ම පටහැනිව ඔබ අහලා ඇතිනේ රටක නීතිය කියන්නේ තක්කඩින්ගේ හොරියුන්ගේ රාජ්‍ය බලය අල්ලගෙන ඉන්න උන්ගේ ආයුධය කියලා බහලා ඇතිනේ. ඇත්ත ඒ කතාව. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කෙසේ වුවත් පාර්ලිමේන්තුවේ අසුන්ගත හැක්කේ ඔබ ඡන්දයෙන් පත් කරන පුද්ගලයන්ට පමණයි කියලා. ඊට පටහැනිව නීති සම්මත කරන්න බෑ. හතරේ අයන්න. නමුත් ඔබ දන්නවා ඔබ කණෙන් ඇදලා එපු මිනිස්සුත් අද පාර්ලිමේන්තුවට එනවා ඔබව සම්පූර්ණයෙන්ම ඔබේ බලය පැහැරගෙන. දැන් ඔබට පැහැදිලි. විශේෂයෙන් මේ ව්‍යවස්ථා සංශෝධනය ඇයි නාගරණද ඔබ වෙනුවෙන් අභියෝග කළේ? ඒක තමයි මේ කතා කරන්නේ. මේ රට මේ තත්ත්වයට බිඳ වෙලා තියෙන ප්‍රධානම හේතුව තමයි රටේ නීතියක් නැති. නීතිය, සදාචාරය, සભ્યත්වය, හැදියාව, විනය මේ මොනක්වත් අද රටේ නැහැ. මේක තමයි ලොකුම ප්‍රශ්නය. මේකේ තියෙනවා ලොකු මේකක් දැන් ඔය ජේ.ආර්. ජයවර්ධන ඔබට පොරොන්දු වෙච්චි ඒකේ තියෙනවා වචනේම තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සඳහා ඔබට දෙන ප්‍රතිඥාවක්. මේකෙන් කරනවාද 22කින් ඒක කරනවාද? කොහෙත්ම නැහැ. ඇයි එහෙම කියන්නේ? රටක අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කරන්න නම් විනිශ්චයකරුවන් පත් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම දේශපාලන අධිකාරියෙන් ඉවත් වෙන්න ඕන. ඒකට අපි කියනවා doctrine of separation of power. බලතල බෙදීමේ සිද්ධාන්තය. මේක ඇල්ල Commonwealth of Nations පොදු රාජ්‍ය මණ්ඩලයේ ඕනම රටකට අදාළයි. පාර්ලිමේන්තුවටවත් විධායක ජනාධිපතිවරයාටත් අධිකරණයට අත දාන්න බෑ. මේක තියනවාද මේ 22 කොහෙත්ම නැහැ. මං අද උදේ පෝස්ට් එකක් දැම්මා ඔබට 2015 අප්‍රේල් මාසේ 28 වෙනිදා ඔය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ අභියෝග කරපු අවස්ථාවේදී ඉදිරිපත් කරපු අවස්ථාවේදී මේ 225 කෑ ගැහපු හැටි කට්ටියගේ නම් ගම් ඕන් කියපු දේවත් එක්ක ඔබට දැම්මා. කට්ටියම කෑ ගහමින් කිව්වේ පාර්ලිමේන්තුව තුල බෑ. අධිකරණයේ අපේ ග්‍රහණීය තියාගන්න ඕන. නීතිය අපේ ග්‍රහණීය තියාගත්තේ නැත්නම් අපි පිළියෙට හිර යනවා. මේක බලන්න දැන් මම දාපු එක. ඒකෙන් අදහස් කරන්නේ අධිකරණයේ 225 ග්‍රහණය එහෙම නැත්නම් පාගගෙන ඉන්න තාක් දුරට අපිට ගැලවීමක් නැහැ. දැන් මේ 22න් කරන්නේත් ඒකම තමයි. ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කියන්නේ? මේකෙන් යෝජනා කරනවා නැවත ව්‍යවස්ථාදායක සභාවක්. මොකද්ද ව්‍යවස්ථාදායක සභාව කියන්නේ? විනිසුරන්පත් කිරීමේ අධිකාරී බලය තියෙන ආයතනයට. කොමිෂන් සභාවල සමාජිකයන් පත් කිරීමේ අධිකාරී බලය තියෙන ආයතනයට. නීතිපති, පොලිස්පති මම බහලා තියෙනනේ මම පොල්පිටි කියලා කියන්නේ ඒකත් හේතුවක් ඇතුව තමයි කියන්නේ. ඒ වගේම ඒ වගේ ආයතන රසක ප්‍රධානී පත් කිරීමේ ආයතනයට අපි කියන ව්‍යවස්ථාදායක සභාව කියලා එහෙම එකක් තිබුණා ව්‍යවස්ථාවේ. ඒක ගෙනාවේ පළවෙනි වතාවට 17 වන ව්‍යවස්ථා සංශෝධනය. ඒක පස්සේ කවුද මහින්ද රාජපක්ෂ අල්ල විසිකලා ඔක්කොම තමන්ගේ කකුල් දිග ඉස්සලා දන ගැස්සුවා විනිශ්චයකාරවරු ආපහු ඒක ගෙනාව 19න් යම් තාක් දුරකට ඊළඟට 20න් ගෝඨාභය රාජපක්ෂක අල්ල විසිකලා ආයත විනිශ්චයකාරවරු දන ගැස්සුවා දැන් මොවුන් කියනවා 22න් අපි නැවත මේක ගේනවා. ඒක මේකේ ඒ කියන දේ අරමුණක් ඉෂ්ට වෙනවාද? ඔය විජේදාස රාජපක්ෂ කියන කතාව හෝ රනිල් වික්‍රමසිංහ කියන කතාව ඇත්තද? සම්පූර්ණ බොරු. ඇයි එහෙම කියන්නේ?
ව්‍යවස්ථාදායක සභාවක් හදනවා නම් මම ඔබට කිව්වා බලතල බෙදීමේ સિદ્ધාන්තය. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය. ඒක තහවුරු කරන්න නම් අනිවාර්යයෙන් මේ සභාවේ 10 දෙනාම ස්වාධීන පුද්ගලයෝ විය යුතුයි. ඒ කියන්නේ වඩාත් යෝග්‍යම දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණයට යන අවස්ථාවේදී ඒ දේශපාලන පක්ෂ ඒ කියන්නේ ව්‍යවස්ථාවේ තිබිය යුතු ප්‍රතිපාදනය ගැන මම ඔබට කතා කරන්නේ. ඒ දේශපාලන පක්ෂ රටේ ජනතාවට ජනමතයක් ඉල්ලනකොට කියන්න ඕනේ මෙන්න අපේ ව්‍යවස්ථාදායක සභාව. ඒකේ ඉන්න දේශපාලුවෝ නෙවෙයි. ඒකේ ඉන්න පුළුවන් රටේ අධිකරණයේ ගිය නම ගිය කීර්තිමත් අය ඉන්න පුළුවන්. ඒ දේශපාලන පක්ෂ වලින් යෝජනා කරන්න පුළුවන්. ඔබට කියන්න ඕන මෙන්න අපේ ව්‍යවස්ථාදායක සභාව අපට ඡන්දය දෙන්න. අපි මේ කට්ටිය තමයි බිනිසුරන්පත් කිරීමේ අධිකාරිය වන ව්‍යවස්ථාදායක සභාවට පත් කරන්නේ. ඒකට අපිට අත දාන්නවත් බෑ. අත දැම්මොත් අපේ മന്ത്രി ධූරයත් අහෝසි වෙනවා. රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්, අමාත්‍යවරයෙක් වෙනවා. නිරපහරින්න ක්‍රමවේදයක් ව්‍යවස්ථාවේ හඳුන්වා දෙන්න ඕනේ. ඒක තියනවද? නැහැ. ඒක තමයි අර යෝජිත ජනසම්මත ව්‍යවස්ථාවේ යෝජනා කරලා තියෙන්නේ. ඒක සම්මත කරන්නේ ආයි පාර්ලිමේන්තුව නෙමෙයි ඔබ. ව්‍යවස්ථාදායක සභාව සම්මත කරන්නේ ඔබ. ඒකට අත දැම්මොත් අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්, മന്ത്രിවරයෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්, ගෙදර යන්න පුළුවන්. මේකේ මොනවද කරන්නේ? මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රනිල් වික්‍රමසිංහගේ මොනවද කරන්නේ? හඳුනා තියෙනවා මේකේ නඩු විභාගය. මේකෙන් යෝජනා කරනවා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් 7 දෙනෙක්. දැන් ඉවරයිනේ කතාව. පාර්ලිමේන්තුවෙන් 7 දෙනෙක් 3 දෙනෙක් පිටතෙන්. 7යි 3යි ඒ කියන්නේ වෙනත් ආකාරයකින් කියනවා නම් කීර්තිමත් විනිශ්චයකාරවරයෙක් හිටියොත් එම මහාධිකරණයේ උට කවදාකවත් එන්න හම්බෙන්නේ නැහැ අභියාචනාධිකරණයට. මොකද පත් කරන අධිකාරිය මේගොල්ලෝ. කා ඉස්සරහද දියුරුම් දෙන්නේ? මේ තුට්ටු දෙකේ දේශපාලුවෙක් ඉස්සරහා. එහෙම වෙන්න බෑ. සුදු ජාතිකයේ මේ රට රාජ්‍ය පාලනය කරන සමයේ පවා විනිශ්චයකාරවරුන්ට නිදහස තිබුණා තවත් විනිශ්චයකාරවරු හමුවේ දියුරුම් දෙන්න. කාගේවත් කකුල් දෙක හමුවේ දණින් වැටුනේ නැහැ. මොන යෝජනා කරන ක්‍රමවේදය හා දැන් තවතින ක්‍රමවේදය මේ ව්‍යවස්ථාදායක සභාවේ 70%ක් ඉන්නේ මේ 225 පල්හුරු. ඔවුන් කැමති අයට විතරයි ඉහළට යන්න පුළුවන්. මහාධිකරණය මම ඒකයි ඔබට කිව්වේ අර ජීවන් කුලතුංග. ඒ කියන්නේ හිටපු ඔය ලලිත් වීරතුංගගේ නඩුව අහපු විනිශ්චයකාරවරයා පැහැදිලි නඩුව තීන්දුවක් දෙලා අවුරුදු 3කට හිරේ ඇරියාම විනිශ්චයකාරවරයාට ඉදිරියට යන්න හම්බුණාද නැහැ. කොල්ලමිනුත් අල්ලලා එළියට විසිකලා. ඊළඟට අපිට කවුද අභියාචනාධිකරණයේ සභාපතිවරයා. ඔහු කවුදගේ නම මොන රාජාද? ශ්‍රී ස්කන්ධ රාජා. ඔහු තමයි ශ්‍රීරාණි ශ්‍රීරාණි බණ්ඩාරනායක නිරපහර පවස්ථාවේදී පැහැදිලි නඩු තීන්දුවක් දීපුණා. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී. ජීවිතේට මැරෙනකම්ම දුන්නේ නැහැ ප්‍රොමෝෂන් එක. හරි. ඒ කියන්නේ ආණ්ඩුවට කඩේ යන අයට තමයි ඉහළට යන්න පුළුවන්. හරි. මහාධිකරණයෙන් අභියාචනාධිකරණයට, අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍යෝනියෝජිතයා, එහෙම නැත්නම් අල්ලස් කොමිසමේ සමාජිකයෙක්, එහෙම නැත්නම් තව කොයි හරි බැංකුවක සභාපතිවරයෙක්. දැන් මහා ඔබ දන්නවා කොමර්ෂල් බැංක් එකේ 50%ක් තියෙන රජේ. ඒකෙත් තියෙන සභාපති ඇවිල්ලා කවුද? ශ්‍රී පවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්, ඊවා වනසුන්දර දූෂණ කොමිසමේ සභාපති, ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර. කොහොම හරි ආණ්ඩුවට කඩේ යන අයට තමයි මේ තවතින ක්‍රමවේදයේ තුල ඉහළට යන්න පුළුවන්. විශ්‍රාම ගිහිල්ලා තව තැනකට යන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේක හදලා තියෙන්නේ. අර කලින් කියපු දේ ඔබට මතකනේ? මොකද්ද? බලවතාගේ ආයුධය තමයි නීතිය කියලා තමයි මොවුන් පවත්වාගෙන යන්නේ. අන්න ඒක තමයි දැන් මේ 70%ක් දේශපාලුවන්ගේ 225 නියෝජිතයන්ට තමයි ඉහළට යන්න පුළුවන් කියලා හදලා තියෙන ක්‍රමවේදයට කීයටත් අපිට එකඟ වෙන්න බෑ. ඇයි? ව්‍යවස්ථාවේ 3-4 කියන ව්‍යවස්ථා දෙකකින් කියන්නේ ජනතා පරමාධිපත්‍ය බලය හා එය බැලගැන්වීමේ ක්‍රමවේදය. ඒකට කිසිම කෙනෙකුට අත දාන්න බෑ. ඒකේ වැදගත්ම අංගයක් තමයි අධිකරණයේ ස්වාධීනත්වය. දැන් මේකේ තියනවද ස්වාධීනත්වයක්? දැන් ඔබට කියපු දේ අනුව ඔබට පේනවද ස්වාධීනත්වයක්? නැහැ.
කීර්තිමත් විනිශ්චයකාරවරයෙකුට කවදාකවත් අභියාචනාධිකරණයේ ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බෑ. කුණු කනවා නම් ජරා වැඩ කරනවා නම් වහාම උඩට යන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි ඇති. මහාධිකරණයේ ඍජුව චීන්දු දීලා යම් චූදිතයක හිරේ ඇරියොත් ඔහු ඍජුව දීපු විනිශ්චයකාරවරයා ඍජුව ක්‍රියා කළේ රජයට එරෙහිව නම් ඔහුට කවදාකවත් ඉදිරියට යන්න බෑ. දැන් ඔබට පේනවා ඇති ඇයි නාගානන්ද ඔබ වෙනුවෙන් මේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ අභියෝග කරන්නේ ඇයි කියලා. ඇයි? ඔබේ අධිකාරී බලය බලගන්නන අධිකරණයේ දෙකට නැමිච්ච දණින් වැටිච්ච අධිකරණයකින් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. දැන් තියෙන ක්‍රමවේදය දැන් මොන් රටම බොරු කියලා විජේදාස රාජපක්ෂ කියනවා මෙන්න අපි කියනවා ස්වාධීන අධිකරණය කියලා කොහෙත්ම නැහැ. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති. ප්‍රශ්න තියෙනවා නම් මෙතන දාන්න මම උත්තර දෙනවා. මොකද මෙතනින් තමයි රටක් හදනවද නැති වෙනවද කියන එක තීන්දුව කරන්නේ. හොරු ආරක්ෂා කරනවා නම් ඒ අධිකරණයෙන් වැඩක් නැහැ. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂගේ නඩුව අර දෙමාපියන්ගේ මොකක්ද ඒකට වියදම් කරපු නඩුව මහාධිකරණයෙන් ඉල්ලාස් කරගන්න අවසර දුන්නේ නැහැ. ඇයි ඒ? මොන හේතුව? 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ගෝඨාභයගේ ඇයි අධිකරණයේ ඔබේ අධිකරණ බලය පාවා දුන්නේ? අධිකරණයේ ස්වාධීන නැති නිසා. දැන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවේ කොහොමද? සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධීව. ඇයි ඒ? අධිකරණයේ ස්වාධීන නැති නිසා. මේ වෙනකොට කියනවා මහින්ද දේශප්‍රිය නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ. අද වෙනකොලුත් ඒ නඩුව තාවම දින දීලා නැහැ. ඇයි ඒ? අධිකරණයේ ස්වාධීනත්වය නැති නිසා. ඊළඟට දේශබන්දු තෙන්නකෝන් එදා ඇවිල්ලා පහර දීලා ඒ කරපු විනාශයට ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා. දැන් ඒ නඩුවට මොකද වෙලා තියෙන්නේ? කවද්ද සිද්ධ වුනේ මේ මාස 9? මොනවාද නීතිය කියන්නේ? ජනතාවගේ අධිකාරී බලය හා මූලික අයිතිවාසිකම් වලට පටහැනිව ක්‍රියා කරන සෑම අවස්ථාවකදීම ලංකාවේ අධිකරණයේ බැඳී සිටිනවා එවැනි නඩුවක් මාස 2ක් ඇතුළත අහලා තීන්දුව දෙන්න. කොහොමද දැන් පාස්කු නඩුව? අවුරුදු කීයක්ද? අවුරුදු 3කටත් වැඩි. කොහොමද දැන් දේශබන්දුගේ නඩුව? ඒක ගියා දෙසැම්බර් මාසෙට. ඇයි ඒ? ස්වාධීනත්වයක් නැති නිසා. 225 හැම විටම උත්සාහ කරන්නේ තමන්ගේ බෙල්ලට තුණ්ඩුව වැටෙනවා නම් ඒක කෙසේ හෝ වළක්වන්න. අන්න ඒකයි ඔබට කියන්නේ. හරියට හඳුනා ගන්න අපිට වැරදිච්ච තැන කොතනද කියලා. මේ කවුරුවත් ක්‍රියාත්මක කරන්නේ කාගේවත් බලයක් නෙමෙයි ඔබේ බලය. ඒක නිසා මෙවැනි අවස්ථාවක මම හිතුවා 9ක් නෙමෙයි 90ක් මේක charge කරයි කියලා. නෑ 9 දෙනෙක් බොහොම අමාරුවෙන් ආව ශ්‍රේෂ්ඨාධිකරණයට මේක අභියෝග කරන්න. දැන් ඔබට පැහැදිලි ඇති. දැන් ඔබ දැක්කා අර බ්‍රිතාන්‍ය පොඩි ඒ කාන්තාවගේ ඒකට මොකද වුනේ? අභියාචන අධිකරණේ දුන්නද? ඒකේ මොනවද කිව්වේ? ඒක කිව්වේ දැන් කවුද ඒකේ ප්‍රධාන චූදිතය ඇත්තටම ගෙනාන? රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ තමයි ඔහු කිව්වා. ඔහුට ඒකේ ප්‍රකාශයට තමයි ඔහු දැන් කිපිලා එන්න රටින් යන පාරෙන් යන්නේ. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි තීන්දුවක්. ඇයි එහෙම කියන්නේ නාගානන්ද? කිසිම අභිමතානුසාරී බලයක් කිසිම රාජ්‍ය නිලධාරියෙකුට දීලා නැහැ. මූලික ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ස්වභාවික යුක්තියෙන් මූලධර්ම වලට පටහැනි නම් අධිකරණයට උපරිම බලය තියෙනවා. 225 මොන විදිහට නීතියෙන් බලය දුන්නත් මේ කිසිදු අධිකරණයක ප්‍රශ්න කළ නොහැක කිව්වත් ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෝ වල ඒ කියන්නේ මොනවද පරිපාලන නීතිය සිද්ධාන්ත අනුව අධිකරණයට මැදිහත් වෙලා ඒක අල්ලවිසි කරන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? දැන් ඒකත් ශ්‍රේෂ්ඨ අධිකරණයට නැවත එනවා. රටේ නීතියක් නැත්තම් මහජනතාවගේ අධිකාරී බලයට ගරු කරන්නේ නැත්තම් ජනතා පරමාධිපත්‍ය බලය ජනතාවම විහිළුවට පත් කරනවා නම් ඒ රටට කිසිම ගැලවීමක් නැහැ. මම ඒකේ වචන කීපයක් පාවිච්චි කළේ මොනවද? නීතිය, විනය, සදාචාරය, සભ્યත්වය, හැදියාව මේව නැත්තම් එවැනි රටකට එක අඟලක්වත් ඉස්සරහට යන්න බෑ. දැන් ඔබට පැහැදිලි ඇති මම ඔබට පැහැදිලිව කිව්වා ඇයි මුළු රටම එකාසේ මේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණයෙන්ම එරෙහි විය යුත්තේ. එක දෙක ඔබ අහලා තියෙනවා ප්‍රසම්පාදන කොමිසම කියලා. ඒ මොකද්ද?
ඒකේ තමයි දැන් තියෙනවනේ හොඳම නිදර්ශනය තමයි දැන් අර ලිට්‍රෝ සමාගමට ගන්න ගිහිල්ලා දැන් රනිල් වික්‍රමසිංහ කරපු බරපතල වංචාව ගෑස් මෙට්‍රික් ටන් ලක්ෂ 2ක් ගේන්න ඩොලර් 96ට අනුමත කළා. දැන් ප්‍රසම්පාදන කොමිසමක් නැහැ. ඒ වෙනුවට ඉන්නේ 225 පල්හුරු ටිකක් තමයි ඉන්නේ ටෙන්ඩර් අනුමත කරන්න. ඔබ දන්නා කැබිනට් මණ්ඩලයේ ඉන්නේ මොක්කුද කියලා. ඒකෙන් අනුමත කරලා ඩොලර් 96ට ටෙන්ඩර් එක ගත්ත කෙනාට විධිමත් දැනුම් දුන්නාට පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වෙන්නේ. කොහොම මොනවද කරන්නේ? අනුමත කරලා දැන්නපු ටෙන්ඩර් එක කැන්සල් කරලා දෙවනි තැන හිටිය 109 කෙනාට 29 කෙනාට ටෙන්ඩර් එක දෙන්න තීන්දුව කරනවා. කීයක් හොරකම් කරනවද? මේ දකින්න මම ඒකයි කිව්වේ පක්ෂ පැත්තකට දාන්න. 96 ඉඳලා 129ට ඩොලර් 33 ගානේ ඩොලර් එක 360ක් විතර එනවා. දැන් එතන කොච්චරද මෙට්‍රික් ටන් ලක්ෂ 2ක්. කොහෙද මේ සල්ලි යන්නේ? ප්‍රසම්පාදන කොමිසමක් නැති නිසා මම මේක ගැන කතා කරන්නේ. දැන් ඇවිල්ලා ඒ සල්ලි ටික ඔක්කොම රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට යයි. එයි ප්‍රසම්පාදන කොමිසමක් නැහැ ඒක විමර්ශනය කරන්න. විගණකාධිපතිට පෙන්නයි මෙන්න අපි 129ට දුන්නා මෙන්න ගියපු මුදල් ඔක්කොම පෙන්නයි. මොකුත් කරන්න බෑ. ඇයි? ප්‍රසම්පාදන කොමිසමක් තිබ්බනම් විතරයි බලන්න පුළුවන් ඒ ටෙන්ඩර් එක කවුද දුන්නේ මොන පදනමටද ටෙන්ඩර් එක ප්‍රදානය කරන්නේ ඔවුන්ට බලයක් තිබුණා අවුරුදු 7ක් දක්වා හිර යවන්න වැරද්දක් කරනවා. ඒක තමයි ගෝඨාභය අල්ලා විශ්කලේ. දැන් මොනවද 22කින් කියන ප්‍රසම්පාදන කොමිසම සත පහක වැඩක් නෑ. ඇයි එහෙම කියන්නේ? ඔබ හිතන්න අපි දෙනවා ටෙන්ඩර් එකක් මිලියන නෙමෙයි බිලියන 100ක ටෙන්ඩර් එකක් දෙනවා. ගත්ත මිනිහා වංචා කරනවා. මොනවද ප්‍රසම්පාදන කොමිසම විජේදාස රාජපක්ෂගේ රනිල් වික්‍රමසිංහගේ තියෙන බලය? ඒ මගඩිය කරපු මිනිහට දෙන්න පුළුවන් රුපියල් ලක්ෂයක දඩයක්. ඒක විහිළුවක්. අනිත් එක විගණන කොමිසම. ඔබට මතක ඇති අපි අතන කෑ ගැව්වා අපේ අරගල භූමියේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අමාත්‍යවරුන්ගේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ රාජ්‍ය නායකයාගේ ඔක්කොම ගිණුම් විගණනය කරන්න ඕනේ දේශපාලන පක්ෂ ඇතුළුව. ඔය එකක්වත් ඔය කිසිම බලයක් රනිල් වික්‍රමසිංහගේ විජේදාස රාජපක්ෂගේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ නැහැ. හැබැයි ඒ ඔක්කොම බලේ තියෙන යෝජිත ජනසම්මත ව්‍යවස්ථාවේ සම්පූර්ණම තියෙනවා. ඒකේ තියෙන ප්‍රසම්පාදන කොමිසම ප්‍රකාරව වංචාවක් කළොත් ඒ ප්‍රොජෙක්ට් එකේ වටිනාකම ඒ පුද්ගලයා ප්‍රොජෙක්ට් එක බාර ගන්න කලින් ඉන්ෂුරන්ස් එකක් දෙන්න ඕනේ. ඉන්ඩෙම්නිටි ඉන්ෂුරන්ස් එකක් දෙන්න ඕනේ ප්‍රොජෙක්ට් එකේ වටිනාකමට. ප්‍රොජෙක්ට් එක ෆේල් වුණොත් ඉන්ෂුරන්ස් එකෙන් ඒක ලංකාවේ ඉන්ෂුරන්ස් සමාගම් නෙමෙයි. ඒකට තියෙනවා ලොයිඩ් ඒ වගේ ඉන්ෂුරන්ස් කම්පනීස්. ඒකෙන් අය කරගත්තම අර මිනිහට ආයේ ටෙන්ඩර් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ලෝකයේ දියුණු රටවල ක්‍රමවේදය. දැන් ඔබට මම තුනක් කතා කළා. මොනවාද? ප්‍රසම්පාදන කොමිසම විහිළුවක්, විගණන කොමිසම විහිළුවක්, අධිකරණයේ ස්වාධීනත්වයේ පිහිටුවාලා ගේනවා කියන නැතනම් 10න් 7ක් ඇතුලෙන් දාගෙන ඒ කරන මගඩිය තවත් විහිළුවක්. තව එකක් කියන්න. මෙන්න මේක හොඳට අහගන්න. මේක ඉතාම වැදගත් දෙයක්. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ගේනවා රාජ්‍ය නිලධාරියා කියන අර්ථ නිරූපණය. ඒකෙන් ඉවත් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය නායකයා, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු. දැන් අලුතෙන් දාලා තියෙනවා කවුද මේ කවුද මෙයා? කවුද මහ බැංකුවේ අධිපතියා? ඒකේ කියනවා මේ එක්කෙනෙක්වත් රාජ්‍ය නිලධාරියා කියන අර්ථ නිරූපණය ඇතුළට වැටෙන්නේ නැහැ. වැටුණොත් මොකද වෙන්නේ? මෙන්න ඒ සම්බන්ධව තියෙන අර්ථ නිරූපණය. හරි මම මේක කියවනවා. Where legal proceedings are taken against a public officer රාජ්‍ය නිලධාරියෙකුට විරුද්ධව for a criminal offence of bribery and corruption, the relevant officer shall be interdicted forthwith by the appropriate public authority. මංගල සිංහලෙන් තේරුම් ගන්න. රාජ්‍ය නිලධාරියෙක් රජයේ සේවකයෙක් කියන අර්ථ නිරූපණයට වැටෙන පුද්ගලයෙක්ට එරෙහිව අල්ලස් හා දූෂණ වරදක් සම්බන්ධව where legal proceedings are instituted අධිකරණයේ නඩුව පවරපු ක්ෂණයකින් ඔහුගේ වර්තමාන වෙන්න ඕන. 225 දන්නවා මේකේ තියෙන අවදානම. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියනවා
අමාත්‍යවරු, മന്ത്രിවරු, රාජ්‍ය නායකයන් මේ කිසි කෙනෙක් රාජ්‍ය නිලධාරියා කියන අර්ථ නිරූපණයට වැටෙන්නේ නැත. ඒක තමයි දැන් ගිල්ලා ප්‍රධාන රණතුංග ගිල්ලා මහාධිකරණයේ තීන්දුවක් දීලා මිලියන් ගානක දඩ ගහලා හිරදනුවන් දීලා අත්හිටු ආයේ පාර්ලිමේන්තුව කියලා වාඩි වෙනවා. පේනවද? පාර්ලිමේන්තුවේ ඉන්නේ කොච්චර ඉන්නවද කියලා බලන්න. වීරවංශ ගම්මන්පිලත් ඇවිල්ලා මහාධිකරණයේ බරපතල අර ඕස්ට්‍රේලියන් ලේඩි කෙනෙකුට වංචාවක් කරපු චූදිතෙක්. තව කවුද මේ චම්පි කරනවක මහාධිකරණයේ හමුවේ අපරාධ නඩුවක චූදිතෙක්. මේව කියනකොට පුද්ගලයා පැත්තකට දාන්න. පුද්ගලයා පැත්තකට දාන්න නීතිය පැත්තට හිතන්න. කොහොමද රටක් ඉස්සරහට යන්නේ? ඔතන අමාත්‍ය මණ්ඩලයේ ඉන්න බහුතරයක් අපරාධ නඩුවල චූදිතයෝ එහෙම නැත්නම් නීතිපති චෝදනා පත්‍ර අයින් කරගත්ත අය. කොහොමද රටක් ඉස්සරහට යන්නේ? කිසිම විදිහකට මම කිව්වේ ඒක කරුණා කළා මේ කතාව අහනකොට නිදහස් මනසකින් අහන්න කියන්නේ ඒකයි. දැන් ඔබට තේරෙනවා රාජ්‍ය නිලධාරියාගෙන අර්ථ නිරූපණයෙන් 225 ඉවත් කරපුවාන් පස්සේ කවුද විඳින්නේ? ඔබ. ඇයි බය වෙන්න දෙයක් නැහැ. ඕන හොරකමක් මගඩියක් තක්කඩිකමක් කළාට උසාවියේ ගියත් ප්‍රශ්නයක් නැහැ. වැරදි කරුගලත් ප්‍රශ්නයක් නැහැ. ඒකට තැපිල්ලයක් දාලා ආය පාර්ලිමේන්තුවේ යන්න පුළුවන්. දැන් පැහැදිලිද? දැන් ඔබට තේරෙනවද රටේ මේ නාගානන්ද නීතිය පිළිබඳව දැනුවත් වෙන්න කියන්නේ ඇයි කියලා? වෙන කිසිම දෙයක් කරන්න බෑ. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, කෘෂිකර්මය හෝ වෙනත් සේවා මේ කිසිම දෙයක් රටක කරන්න බෑ නීතිය අධිපත්‍ය නැත්තම්. රාජ්‍ය නායකයා බය නැතුව හොරකම් කරනවා නම් දැන් මොනවද රනිල් වික්‍රමසිංහ එදා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිව්වේ? යාට විරුද්ධ දැන් නඩුවක් තියෙනවා මේ මාසේ 30 වෙනිදා. ඒ නඩුවේ ප්‍රධාන චූදිතය රනිල් වික්‍රමසිංහ. ඇයි බය නැතුව මේවා කරන්නේ? පුරවැසියා තමන්ගේ අයිතිවාසිකම් ගැන කිසිම උනන්දුවක් නැහැ. ඊට වැඩිය වැදගත් නෑ අපේ පක්ෂේ නායකයා. අපේ පක්ෂේ නායකයා. මෙයා අපේ පක්ෂේ නායකයා. ඔය මොකක්වත් ඕනේ අපිට ඕනි අපේ නායකයා විතරයි කියන අන්නේ දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඔබේ මාතෘභූමිය ඔබට අහිමි වෙනවා කියන එක ඒකට විමතිය පළ කරන්න, විස්මය පළ කරන්න කිසිම හේතුවක් නැහැ. මම හිතනවා මේ වැඩසටහනට සවන් දීපු ඔබට ඇයි ඔබ 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණ එරෙහිවිය යුත්තේ? කල යුතු යමක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අල්ල විසි කරන්න ඕනේ ජේ.ආර්. ජයවර්ධනගේ ජනතාව ඍජුවම සම්මත කරන වැඩසටහනකට යන්න ඕන. 225 ජීවිතේට ඔබේ මාතෘභූමිය අනාගත පරම්පරාවේ උරුමය සුරක්ෂිත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ ලංකාවේ ස්ථාපිත කරන්නේ. ඒක කල යුත්තේ ඔබමයි. ඒකට කියනවා doctrine of necessity. ඒක අවශ්‍යතාවයේ සිද්ධාන්තය වෙන ක්‍රමයක් නැහැ. doctrine of social evolution. රටක් ඉදිරියට යන්නේ නැත්නම් වෙන ක්‍රමයක් නැහැ. ඒක තමයි තෝරාගත්තේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්න ඕනි සියලුම දේශපාලුවන් ධනගස්සන්න ජනතා පරමාධිපත්‍ය බලය හමුවේ. අධිකරණයට දෙන්න ඕනි උපරිම බලය පාර්ලිමේන්තුවට හා ඒ වගේම රාජ්‍ය නායකයතු කැබිනට් මණ්ඩලය ඇතුළේ මේ සියලු දෙනාටම උකුස්සෙක් වගේ ටෝච් එක ගහලා අල්ලගෙන ඉන්න පුළුවන් විදිහට බලය දෙන්න ඕනි අධිකරණයට. අන්න ඒක තමයි යෝජිත ජනසම්මත ජනරාජ්‍ය ව්‍යවස්ථාව යෝජනා කරන බලන ක්‍රමවේදය. මෙන්න මේකේ වැදගත්කම රටේ පුරවැසියන් නිදහස් මනසකින් හිතන්නේ නැති තාක් දුරට ඒ නොයෙකුත් දේශපාලන පක්ෂයේ යන තාක් දුරට මේ රට කවදාකවත් ගැලවෙන්නේ මේ වගේ ඔපචුනිටි එකක් තියෙනකොට බය නැතුව ඉස්සරහට එන්න පුළුවන් වෙන්න ඕනේ, කියවන්න පුළුවන් වෙන්න ඕනේ. එයි මේකට අපි නොවිය යුත්තේ මම විශ්මයටපත් වෙන 9 දෙනයි මේක අභියෝග කළේ ශ්‍රේෂ්ඨාධිකරණේ. ඇයි බහුතරයකට අකුරු කියන්න පුළුවන් වුණාට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් නැහැ. නැත්නම් 9 දෙන්න ඕනේ මේකට. 9 නෙමෙයි 900ක් එන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපි මේකට සම්පූර්ණ විරුද්ධයි කියන්නේ. තේරුණා? අන්න ඒකයි මම මේ කියන්නේ. නාගානන්ද දාන්න එපා මේ කුණු ගොඩට. ඔහු ඉන්නේ නිදහස් මනසකින් මේ රටේ අධිකාරී බලවතාවන ජනතාවගේ කොන්ද කෙලින් කරලා නිදහස් මනසකින් හිතන තමන්ගේ අධිකාරී බලය කිසිවකට පාවා නොදෙන ජනතාවක් ගොඩනගලා අරගලය ඉවර නැහැ. අරගලය කොහෙත්ම ඉවර නැහැ.
ඒකට බය නලියනවා කට්ටිය. අරගල භූමියට පුදුම බයක් තියෙන්නේ. ඇයි රාජනායකයා කණින් ඇදලා එළියට දැම්ම කියන එක රනිල් වික්‍රමසිංහගේ ජීවිතේට අමතක වෙන්නේ. එයාටත් හැබැයි ඒක කණ්ඩ වෙනවාම තමයි. අපි මේ කොයික කරන්නත් පළමුවෙන්ම නිදහස් මනසකින් හිතන අපි නිර්පාක්ෂික පුරවැසියෝ වෙන්න ඕන. ඔබේ වගකීම අන්තිමට ඡන්දය දෙන දවසේ කවුද වඩා යෝග්‍ය කියලා හිතනවා මිසක් එක එකාගේ කඳුරල ඇවිල්ලා ඇරල්ඩයිට් දාලා අලෝලා වගේ ඉඳීමෙන් රටට වෙන්නේ බරපතල හානියක් කියන එක කරුණා කරලා තේරුම් ගන්න. මම හිතනවා ඔබට මේ සම්බන්ධව මේ තිබිච්ච විවරණේ පැහැදිලි ඇති කියලා. අපි නැවත හම්බෙමු. බොහොම ස්තුතියි ඔබට.